ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්ත දරුවෙනි ජේසුගේ ආදරේ හිමි වෙන දයාවන්ත රාත්‍රියකට ඔබට ආශිර්වාදයන්ට කැමතියි. ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මාතර පළාතේ මාතර මෙතෝදිස්ත සභාවේ කැරෝල් දේවමේ වෙත ඔබ විත ආදරයෙන් සාදරයෙන් පිළිගන්නත. අද මාත් එක්ක මේ පළාතේ අධ්‍යක්ෂක දේවගතතුමා රවීන්ද්‍ර ප්‍රනාන්දු පියතුමා සහභාගී වෙනවා. ජේසු පීඩ දේවගතතුමනි. මම රවීන්ද්‍ර දේවගතතුමාට ආරාධනා කරනවා. මේ කැරෝල් දේවමේ ආඥාවකින් දෙවියන් වහන්සේ උත්සවන ලෙස අපට ආදරය කරන දෙවි පියාණන් වහන්සේ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. මේ සන්ධ්‍යා කාලේ මේ ආකාරයට කැරෝල්ගේ ගායනා මෙහි පැවැත්වීමට දුන්නු කරුණාව ගැන ස්වාමිනී ඔබ වහන්සේ අප සමග මේ මොහොතේ සිටින බව අපි විශ්වාස කරමු. විශේෂයෙන්ම ඒ COVID-19 වසංගත තත්ත්වයේ මුළු ලෝක වටාම පැතිර යන අවස්ථාවක ස්වාමී ඔබ වහන්සේ අප සමග සිටින යන්නේ අපට මඟ පෙන්වමින් ධෛර්යවත් කරමින් මේ දේ කරන්න දුන්නු කරුණාව ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. යන්නේ ඔබ වහන්සේගේ එක ජාතික පුතුණුවන් මෙලොවට පහළ වීම අපලදී තාමත්ම බලවත් ආශිර්වාදයක් වෙනවා. ස්වාමිනී ඉතුමාණන් අප සමග සෑම මොහොතකම සිටින බව ජීවමානව වැඩ සිටින බව අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් යුතුව මේ කාලෙට දැන් අපි ඇතුළත් වෙන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ මහත් වූ ප්‍රේමයෙන් දයාවෙන් බලයෙන් අපි කෙනෙක්ව කෙරෙන්නු හැකියි. මේ ගීත ගායනා කරන දරුවෝ අපි ඔබ වහන්සේගේ දයාවට අපි බාර කරනවා ස්වාමිනී. ඒ දරුවන් සියලු දෙනාට ආශිර්වාද සියල්ල යහපත්ව සිදුවන්නට සැලසුම් ලැබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. එසේනම් දයාවන්තේනි මාතර මෙතෝදිස්ත සභාවේ ජේසුස් සමාජයේ විසින් සංවිධානය කරන නත්තල් කැරෝල් රාත්‍රියේ පළවෙනි ගීතයට ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. මේ කලකට පෙරේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. Sugar
මන්ත්‍රී මම විශ්වාස කරන ඔබේ ගීතය විඳින්නට ඇති කියලා. මම කැමති රවීන්ද්‍ර දේවගැතිතුමා වෙතට හැරෙන්න. දේවගැතිතුමනි අපි දකිනවා ශුද්ධ වූ බයිබලයේ ජේසුස් වහන්සේගේ පැමිණීමත් සමග බොහොම ලස්සන කාරණාවන් තුනක් ගැන අපිට එළිදරව් කරනවා. පළවෙනි කාරණාව මනුෂ්‍යයා සහ ස්වර්ගයේ සමගි වුණා කියලා. දෙවෙනි කාරණාව මනුෂ්‍යයා සහ ස්වභාව ධර්මයේ සමගි වුණා කියලා. තුන්වෙනි කාරණාව මනුෂ්‍යයා සහ මනුෂ්‍යයා සමගි වුණා කියලා. මම කැමති මේ ගැන ඔබතුමාගෙන් අදහසක් විමසන්න. ඇත්තටම අපි මේ කාරණාව ගැන බලනකොට අපිට යන්න අවශ්‍ය වෙනවා මුල්ම මැවිල්ල දිහාව. මම කැමති එතනින් පටන් අපි මුලින්ම බලමු සාකච්ඡා කරමු දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇති වුණු සමාදානය. අපිට දේව වචනේ පැහැදිලිව කියනවා පළවෙනි මනුෂ්‍යයා ආදම් සහ ඒවගේ අකීකරුකම. එහෙම නැත්නම් දේව නියෝගයේ කඩකිරීම හේතු කොටගෙන ඕන් පාපයට ගොදුරු වුණා. පාපයේ විපාකයේ කුමක්ද? දේව සමතතාවයේ බිඳවැටීම. සහ ඒ තුලින් සදාකාලික මරණයක් මනුෂ්‍ය තුළට පැමිණෙනවා. ඒත් අපි දකිනවා ජේසුස් වහන්සේගේ ලෝක පහළ වීම කරුණ කොටගෙන. ඒ වගේම වහන්සේගේ පූජා කරුණ කොටගෙන ඒ මනුෂ්‍යයට එරෙහිව තිබුණු තීන්දුව වෙනතම් ඒ මනුෂ්‍යයට එරෙහිව පැවති ඒ නියෝගය උන්වහන්සේ විනාශ කරනු ලැබුවා. ඒක අයින් කරනු ලැබුවා. ඒ වගේම උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන මනුෂ්‍ය සහ දෙවියන් වහන්සේ අතර ඉතාමත්ම බලවත් සම්බන්ධතාවයක් ඇති වුණා. ඉතින් අපිට මෙතනදී දකින්න ලැබෙන්නේ ඇත්තටම ඒ උත්පත්තියත් එක්ක අපි යේසුස් වහන්සේගේ කුරුසි පූජාව අපි මෙතනට අපි ලං කරගන්න. ඒක මතක් කරගන්න. මොකද මේ පූජාවත් මේ පූජා වීම කර්ම කොටගෙන අද අපි ගැඹවීම ලබන සදාතන ජීවනයේ කරා යන සෙනඟක් බවට පත් වෙන්නේ. එතකොට දේවගැතිතුමනි මම තව දෙයක් එකට එකතු කරන්න කැමතියි. මොකද මේ අපි දකිනවා ජේසුස් වහන්සේ උපදින වෙලාවේදී දේවදූතයන් පවා පොළොවට ඇවිල්ලා සන්තෝෂ වුණා කියලා. මම හිතනවා ඒකත් අපිට ස්වර්ගයත් පොළොවත් සමගි කිරීමේ එක ලකුණක් කියලා. ඉතින් අපේ තව කාරණාවක් තියෙනවා අපි ඉදිරියේදී කතා කරන්න යනවා. ඊට කලින් අපි කැමතියි අපේ නත්තල් කැරල් දේව මෙහි දෙවනි ගීතය වෙත යොමු වන්න. බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ලස්සන බිලිඳෙක් මල් වගේ. ශුද්ධවර ලෝකතුමා විසින් ලියන රද සුභාරංචියෙහි දෙවන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හත්වෙනි පදයේ දක්වා. තවද ඒ සමයෙහි අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගෝස්තුස් අධිරාජ්‍යා විසින් නියෝගයක් නික්මි. මේ වනාහි කුරේනිය සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී කරන ලද පළමු සංගණනයයි. සියල්ලෝ ලියාපදිංචි වනු පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ. ජෝසෙෆ්ද දාවිද්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන් ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදේ බෙත්ලෙහෙම නම් දාවිද්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ ගිවිසකින් දුන් ගැබ්ගෙන සිටි මරියතුමිය සමග ලියාපදිංචි වන පිණිසය. තවද ඔහුන් එහි සිටියදී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. ඈ කුණුදුල් පුත්‍රයා බිහිකොට රෙදි වලින් ඔතා නවාතැන් ගෙයි ඉඩ නොදබුණු බැවින් ගව ඔරුවක බෑවාය. දේව වචනය එසේය. ඒ තේරුම් ගැනීමට ඔබටත් මටත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ආමේන්. Be
නැවතත් හැරෙන්නම් මේ ඔබතුමාගෙන් මම අහපු පළවෙනි ප්‍රශ්නේ කොටස් කිහිපයකට අපි දැනගත්තා ස්වර්ගයත් මනුෂ්‍යයත් කොහොමද සමගි වුණේ කියලා යේසුස් වහන්සේගේ පැමිණීමත් එක්ක. ඒ වගේම මම දැනගන්න කැමති මනුෂ්‍යයත් ස්වභාව ධර්මයත් කොහොමද මේකට බද්ධ වුණේ? ඔව් අපි යේසුස් වහන්සේගේ උත්පත්ති සිදු වූ රාත්‍රියට අපි ගියොත් අපි දකිනවා ස්වභාව ධර්මයේ අති විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි තාරකාව. ඒ තාරකාව දුටු නක්ෂත්‍රය. ඒ කියන්නේ මේ යේසුස් වහන්සේ වෙතට ආපු ශාස්ත්‍රවන්තයෝ නක්ෂත්‍රය. ඕන්ට ඒ නක්ෂත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දැනුම තිබුණා. ඕන් මේකෙන් තේරුම් ගත්තා මේ වෙලාවේ ලෝකයේ විශාල නැත්නම් විශේෂ දෙයක් සිද්ධ වී තිබෙනවා. ඉතින් මම හිතනවා එතනින් අපිට ස්වභාව ධර්මයේ පරිපිටයක් දුන්නා. මනුෂ්‍ය සහ ස්වභාව ධර්මය අතර ඒ අර තිබුණු විත්තියේ කඩා වැටිලා යම්කිසි සම්බන්ධතාවයක්. දැන් ඒකට මම එකතු කරන්න කැමති බලන්න ජේසුස් වහන්සේ කුරුසිපත් කරපු වෙලාවේ ස්වභාව ධර්මයේ කම්පා වුණා. ඉර අඳුරු වුණා. අනේ මධ්‍යහන වෙලාවේ තන අන්ධකාරයක් පැවතුණා කියලා කියනවා. ඒක අපි ඒ විදිහට දකිනවා. මොකද යේසුස් වහන්සේගේ උත්පත්තිය දිහා අපි බලනකොට ඒ තාරකා එක ආලෝකයේ තාරකා. ඉතින් අපිට පේනවා අර සම්බන්ධතාවයේ වෙන බලවත්. ඇත්තටම වටින කාරණාවක් දෙවගැත්තුනේ. අපි තව දුරටත් ලේවල් ගැන කතා බහ කරන්න යනවා. මම ඉල්ලා සිටිනවා නරඹන ඔබ අපිත් සමග රැඳී ඉන්න. ඒ වගේම මාතර මෙතෝදිස්තු සභාවේ ජේසුස් සමාජය මගින් සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් රාත්‍රියේ තුන්වෙනි ගීතය වෙත අපි යොමු වෙන්නට යනවා. බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඔරුව තුලේ සිසිලෙනිලයි ජේසු පිළිඳා. මීකා 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. ඊශ්‍රායෙල්ට ආධිපතියේ එම්බා බෙත්ලෙහෙම් ඒප්‍රාතා තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නේහිය. එහෙත් ඊශ්‍රායෙල් කෙරෙහි ආධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැගී එන්නේය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන්ද පැමිණි යුගයෙන්ද එන්නේකි. දේව වචනය කියවන්නෙමි. ඒ තේරුම් ගැනීමට ඔබටත් මටත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ආමේන්. Dilindu gavale
මම හිතනවා මෙම නත්තල් කැරෝල් දේවමේ නරඹන ඔබ සියලු දෙනා ඉතා ප්‍රීතියෙන් සමාදානෙන් අපිත් එක්ක එකතු වෙනවා ඇති කියලා. මම නැවතත් කැමතියි රවීන්ද්‍ර දේවගත්තුමා වෙතට හැරෙන්න. දේවගත්තුමනි අපි පළවෙනියටම කතා කරා කොහොමද ජේසුගේ පැමිණීමත් එක්ක ස්වර්ගයත් පොළවත් සමගි වුණේ සහ ස්වභාව ධර්මයත් මනුෂ්‍යයත් සමගි වුණේ. එතකොට මම නැවත ඔබතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි. කොහොමද මනුෂ්‍යයා යේසුස් වහන්සේගේ පැමිණීමත් එක්ක සමගිකමට එමත් නැත්නම් සමාදානයට එකතු වුණේ? ඔව්. ජේසු උපත සිදු වූ රාත්‍රියේ ඉතා සුවිශේෂ සිදුවීමක්. අපි ශුද්ධ නිවීනට ගියාම අපි දකිනවා ඒ උත්පත්තිය පිළිබඳව පණිවිඩය බැටළු එනේරුන් වෙත යන. කවුද මේ බැටළු එනේරුන් කියන්නේ? උදා කාලේ මේ බැටළු එනේරුන් ඇත්තටම නොසලකා හැරපු කණ්ඩායම. දුප්පත් වගේම දුකී බවින් පෙළුණු බොහොම පීඩාකාරීව ජීවත් වෙච්ච ජනතාව. ඒ වගේම තාරකාව පණිවිඩයක් දෙනවා ශාස්ත්‍රවත්තෙන්ට රජෙක් ඉපදී තිබෙනවා. දැන් මේ ඔලිම්ප ශාස්ත්‍රවත්තෙන්ට මත වැරදුනා. ඒ නිසා තමයි ඔවුන් ඉරොත්ගේ මාලිගාවට ගියේ. නම් ඔවුන් නැවතත් අර ජේසු බිනිදා සැතපී සිටු දවලෙන වෙත ඔවුන් පැමිණියා. අපි දකිනවා රජවරුත් ඒ දවලෙනට එනවා. දුගී දුප්පත් බැටළුවෙනුත් එතනට එනවා. එතන මොකක්ද උනේ? අර උස්පහත් වේදේ සම්මුලික බිඳවැටුණා. ඒ වගේම ජේසු උපත සියලු දෙනා අපිට කියන්න පුළුවන් සියලුම ලෝක වාසීන්ට විවෘත වූ ස්ථානයක්. සියලුම තත්ත්වවල ජීවත් වෙන මනුෂ්‍යයන්. සියලුම තත්ත්වවල ජීවත් වෙන අයට ඒක විවෘත ස්ථානයක්. එතකොට යේසුස් වහන්සේ හැම කෙනෙකුගේම ගැලවුම්කාරතුමා. හොඳයි දේවගත්තුමනි, අපි විශ්වාස කරනවා නරඹන ඔබ අද අලුත් දේවල් ඉගෙන ගන්නවා ඇති ජේසුස් වහන්සේගේ ජීවිතය ගැන. අපි තවත් ගීතයකට යනවා. මේ ඉතා ප්‍රචලිත ලෝකෙම ප්‍රචලිත ඉතා අතිශය ජනප්‍රිය ගීතයක්. සීනු හඬෙන් ලෝ පිබිදෙනවා නත්තල දොර ළඟ ඉන එනවා. මම ආරාධනා කරනවා මාතර ජේසුස් සමාජයේ දරුවන්ට සහෝදරයන්ට මේ ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරන ලෙසට. යෙසායා 11 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 5 වන පදයේ දක්වා. දාවීද්ගේ රජබෙලබල නැමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් අටගන්නේය. එහි මුල්වරින් අලුත් පැලයක් නැගී එන්නේය. සම්දුන්ගේ ආත්මභාවය වන ප්‍රඥාව හා නුවණද, අනුශාසනා බුද්ධිය හා බලයද, දැන ගැනීම හා දේව ගරුබියද එතුමාණන් කෙරෙහින් පිහිටන්නේය. එතුමන්ට ගරුබිය පෑම එතුමන්ගේ ප්‍රීතිය වන්නේය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නවත් කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේවත් නැත. එතුමානෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනසේක. එතුමානෝ තමන්ගේ ආඥා යක්ෂ්ටියෙන් දේශනයට පහර දෙනසේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝය. ආමේන්. සීනු හඬින් ලොව පිබිදෙනවා
මම විශ්වාස කරනවා ජේසුස් සමාජයේ සමාජිකවන් ඉතා ප්‍රීතියෙන් මේ ගීතය ගායනා කරා කියලා. දේවගතිතුමනි මම ඔබෙන් යම් දෙයක් අසන්න කැමතියි. අපි දකිනවා බොහෝ කිතුණු නොකිතුණු මිනිසයන් මේ කාලයේදී කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. අනේ ජේසු ඇත්තටම ආයේ ඉපදුනා නම් අපිව මේ වසංගතයෙන් ගලවගනි කියලා. එතකොට මේ කොවිඩ් තත්ත්වයත් සමග කොහොමද අපි බලාපොරොත්තුවේ නත්තලකට ඇතුල් වෙන්නේ? හොඳ ප්‍රශ්නයක් ධනුෂ්ක. ඇත්තටම COVID-19 මේ වසංගත තත්ත්වය මුළු ලෝකයේම වසා පැතිර පවතිනවා. සමහර වෙලාවට අපිට දැනෙනවා අපි යම් ආකාරයකට සිරමුණු ගතිය සීමාවන් වලට ලක් වෙන්න අපිට සිදු වෙලා තියෙනවා. අපිට වෙනදා වගේ නිදහසේ සමහර දේවල් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම සමාජයේ තුල මේ වසංගත තත්ත්වයේ ගැන විශාල වීතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා දිහා බලනකොට සමහරවිට හිතෙනවා ඇත්තටම යේසුස් වහන්සේ මේ වගේ කාලයක ඉපදුනා කොයිතරම් හොඳද කියලා. මොකද අපි කිතුණු විශ්වාසය ජේසුස් වහන්සේ අපිට වහන්සේ මරණය පාදවා තුන් දිනකින් නැවත නැගිටුණු බවට දේව වචනේ සඳහන්. ඒ විතරක් නොවේ. ඒක තමයි අපේ පුද්ගලික ආත්මිකය. එහෙමනම් අද අපි මේ වසංගත තත්ත්වයේ තුල අපේ ජීවිතය අපි ගොඩනගන්නේ කොහොමද? ඒ විශ්වාසය. මම විශ්වාස කරන එක සත්‍යයක්. ඒ තමයි ජේසුස් වහන්සේගේ ලේඛනය. වහන්සේගේ කුසිපත්තු ජීවිතය ඒ ගලා හැරුණු රුධිරේ උන්වහන්සේගේ ආරක්ෂා. මගේ ජීවිතේ මට තියෙන ලොකුම සහතිකය එයයි. ඒ වගේ මේ සහතිකය මා තුළ තියෙන නිසා තමයි මම ඕනෑම අවදානම් මොහොතක ඕනෑම දෙයකට මොහොත දෙන්න මට ශක්තිය ලැබෙන්නේ. ඒ ශක්තිය අපි ඇති කරගන්න. ඒක විශාල ආධ්‍යාත්මික ශක්තිය. ඒක වර්ධනය කරගෙන අපි හැම වෙලේම උත්සාහ කරන්න. ඉතා බොහොම පැහැදිලි උත්තරයක්. ජේසුස් වහන්සේගේ කුරුසියේ පූජාවෙන් ගැලුවා වූ ලේ වලින් අපි සුරක්ෂිත වෙනවා. මම මේ ප්‍රශ්නයක් අහන්න කැමතියි. නරඹන ඔබ සුරක්ෂිතයිද? ඒ ප්‍රශ්නයත් සමගින් අපි ඊළඟ ගීතිකා වෙතට යමු වෙන්නට යනවා. කාන්තා හඬවල් වලින් ගැයූ ඉතා අපූර්ව ගීතයක්. රැතරු බබලනවා මල් පිපිලා වාගේ. ශුද්ධ වන ජොහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 9 වන පදය දක්වා ධර්මයාණන් මිනිසත් බව ගැනීම. ආරම්භයේදී ධර්මයාණෝ සිටිසේක. ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමග සිටිසේක. ධර්මයාණෝ දෙවියන් වහන්සේව සිටිසේක. ආරම්භයේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක. සියල්ල උන්වහන්සේ කරුණු කොටගෙන මවන ලදී. උන්වහන්සේ නොමැතිව මවන ලද කිසිවක් නොවිය. උන්වහන්සේ තුළ ජීවය විය. ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය. ආලෝකය අන්ධකාරයේ බබලයි. අන්ධකාරය කිසි කලක ග්‍රහණය නොකළේය. දෙවියන් වහන්සේ වදාළ මිනිසෙක් විය. ඔහුගේ නම ජොහාන්ය. ඔහු පැමිණියේ තමා මගින් සියලු දෙනා අදහ ගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආතැනැත්තේය. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයන ලොවට උදා වෙමින් සිටිසේක. ආමේන්. Let the
ප්‍රේමවන්තව මම විශ්වාස කරනවා ඔබේ ගීතය විඳින්නට ඇති ආදරයෙන් වැළඳ ගන්නට ඇති කියලා. මම නැවතත් මාතර පළාතේ අධ්‍යක්ෂව දේවගති රවීන්ද්‍ර ෆර්නෑන්ඩෝ දේවගතිතුමා වෙතට හැරෙනවා. මොකද මේ ගීතය ගායනා කරන අවස්ථාවේදී ඔබතුමා මාත් එක්ක රසවත් කතාවක යෙදුනා. මේ ජනප්‍රිය නත්තල සහ අප්‍රසිද්ධ නත්තල. මම කැමති ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන ගමන්ම ඔබ පූජක වස්ත්‍රයක් තුල ඉන්න ඔබ දෙවියන් වහන්සේට සේවය කරන දේවගතිවරයෙක් විදියට මේ නරඹන්නන්ට ඔබට මොකක්ද මේ නත්තල ගැන දෙන්න තියෙන පණිවිඩය? දනුෂ්ක මම ජනප්‍රිය නත්තල කියලා අදහස් කළේ දැන් පහුගිය කාලේ එහෙම් මෙහෙම් ඇහුණු කතාවක් තියෙනවා. අපිට නත්තල කන්න පුළුවන් මේ සැරේ නත්තල මම වෙනම සැරයකට ගියා. විශාල වෙළඳ ව්‍යාපාරයක් ඒකේ කරුණාකර මගේ නම ෆාදර්. උදවසනේ නත්තලට මොකද වෙන්නේ? දැන් මේ සමාජය තුල කතිකාවක් ඇති වී තිබෙනවා නත්තලට මොකක් වෙයිද? ඉතින් මම කල්පනා කරා මෙවර නත්තලේදී අපිට මොනවද අතහරින්න සිදු වෙලා? අපි දන්නවා අපිට ප්‍රේ සංഭാෂණ පාත්මන්ට බැහැ. එතකොට මේ නත්තලට අර විසිටින් යනවානේ ගෙවල් වලට ඥාතීන් බලන්න එක අපි කරනවා. ඥාතීන්ව බෑ දකින්න යනවා වැඩිහිටියන් බෑ දකින්න යන එක හොඳ දෙයක්. ඒව අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අපි පහුගිය කාලය තුළ දැකපු දෙයක් තියෙනවා. මේ නත්තල යම් ලෞකික උත්සවාකාරයෙන් පවත්වන දෙයක් හැටියට තමයි ගොඩක් අය කල්පනා. ගොඩක් අය ඒකට තමයි බලාපොරොත්තු වෙන්නේ. නත්තල ගෙල්ගෙන අලුත් ඇඳුම් පැළඳුම් ගන්න, උත්සවවල සහභාගී වෙන්න. ඒ වගේ මනසකින් යුක්තව තමයි ගොඩක් අය ක්‍රියා කරන්නේ. ගොඩක් අයට අලුත් ඇඳුමක් නැත්නම් පැළඳුමක් නැත්නම් නත්තල නැහැ. නත්තලට පාටි එකක් දැම්මේ නැත්නම් නත්තල නැහැ. දැන් මේ වගේ දෙයක් නිර්මාණය වෙනවා. හැබැයි මේ හැම දෙයකටම අද සීමාවක් පැනවිලා තියෙනවා. දැන් අප්‍රසිද්ධියේ අපි සමරන නත්තල ඇත්තටම අපිට අද පුළුවන්කම ලැබිලා තියෙනවා මේ අනවශ්‍යයි කියලා මම කියන කාරණාවන් අත්හැරියම ඒ කාලේ අපිට ඉතුරු වෙලා තියෙන අවශ්‍ය කරන දේවල් සමග එකතු වෙන්න. පවුලක් හැටියට එකට එකතු වෙන්න. දැන් සමහර වෙලාවට නත්තල් දවසේ දරුවෝ බලාගෙන ඉන්න අම්මා තාත්තා ඕන් සමග කාලය ගත කරනවා. අම්මා තාත්තලා එක්ක පාටිස් වල නැත්නම් වෙන වෙන දේවල් වල ඒගොල්ලෝගේ ලෝකෙ. නමුත් දැන් පවුලක් හැටියට එකට එකතු වෙන්න හොඳ අවස්ථාවක් වෙනවා. මම මේකෙන් අදහස් කරන්නේ එකට එකතු වෙලා යාඥා කරන්න. ඒ ආත්මික වර්ධනය ඇති කරගන්න අද හොඳ අවස්ථාවක් ලැබෙනවා. සමහර ස්ථානවල සමහර දේවස්ථානයකට යන්න බැරි අය ඇති මේ ලොක්ඩවුන් කරලා මේ තියෙන රටේ තියෙන වාතාවරණය නමුත් අපි දන්නවා ජේසුස් වහන්සේ වහන්සේ කිව්වා ඔබ මාගේ නාමයෙන් යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් රැස් වෙනවා නම් ඒ මතේ මම ඉන්නවා. බලන්න කොතරම් අකුරු කියන්නේ. අපේ පවුලට යේසුස් වහන්සේ දැන් ඇතුළේ. සමහර වෙලාවට අපි නත්තල කියලා කරපු දේවල් වලදී යේසුස් වහන්සේට අපිත් එක්ක එකතු වෙන්න බැරි. උන්වහන්සේට දුර වහන තිබේ. මේ අද අපිට අවස්ථාවක් ලැබෙන්නේ ජේසුස් වහන්සේට අපේ පවුලට අපේ ජීවිතයට ඇතුළු වෙන දොර අරින්න. උන්වහන්සේ සමග එකට සහභාගීකමට ඇතුළු වෙන්න. යාඥා කරන්න. හරි? ඒ වචනේ මෙනෙහි කරන්න. ඒ වගේම ඒක හොඳ අවස්ථාවක්. අනිත් පැත්තේ මේ අසංගත තත්ත්වයේ තුල අපි දකිනවා බොහෝ දුක් විඳින ජනතාවක්. ඒත් යේසුස් වහන්සේ දේව වචනය අපිට උගන්වනවා. යමෙකුට අපි කන්න වේලක් දෙනවා. අදින්න ඇඳුමක් දෙනවා. උතුර ටිකක් දෙනවා නම් විපාසිත වූ කෙනෙකුට. ඒක උන්වහන්සේට කළා කියලා. ලස්සන ප්‍රසිද්ධ ගීතිකාවක් තියෙනවා දෙයකට. බඩලගිනි අයෙකු සොයා කැම ටිකක් සපයා දුනහොත් ජේසුස් සිමි පවසයි ඔබ එය කළේ මට. ඒ බලන්න කොයිතරම් ලස්සන. ඒතර යේසුස් වහන්සේ උන්වහන්සේ කියන්නේ මොකක්ද? උන්වහන්සේ කියනවා එවැනි කෙනෙකුට ඔබ කැම වේලක් දුන්නොත් වතුර පොතක් දුන්නොත් ඇඳුමක් දුන්නොත් ඒක නේ මටයි. ඒතකොට ජේසුස් වහන්සේ අපේ නත්තලට සම්බන්ධ කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. බලන්න පොඩ්ඩක් වටපිට බලන්න.
අද දරුවෝ බඩගින්නේ. සමහර දෙමාපියන්ගේ තාත්තලාට රස්සාවන්නේ එදිනදා කුලිය වැඩ කරන එදිනදා සුළු ව්‍යාපාර කරන ජීවත් වෙන අයගේ ව්‍යාපාර අද කඩාගෙන යනවා. ඒ දරුවන්ට සමහරලාට නතරට ඇඳුමක්වත් කන්න කෑම වේලකම නෙමෙයි. එදා වේලවත් නැහැ. අපි බොහෝගේ කාලයන් වල නාස්ති කරපු ඒ අනවශ්‍ය ලෙස වියදම් කරපු මුදල් වලින් පුළුවන් නම් මේ අසරණ පවුලකට කෑම ටිකක් කරන් දෙන්න. දරුවෙකුට ඇඳුමක් කරන් දෙන්න. සෙල්ලම්පඩුවක් කරන් දීලා දරුවට ඒ දරුවව සතුටු කරගන්න. ඇත්තටම යේසුස් වහන්සේ මේක සතුටු වෙනවා. මම හිතන්නේ මෙන්න මේවා ගැන අපිට දැන් හිතන්න ඇවිල්ලා තියෙන කාලය. ඒකෙන් මම අදහස් කරනවා අපේ ජීවිතේ වෙනස් වීම. අපි එහෙම කරනකොට සමාජයට මිනිසුන්ට තේරෙන්න පුළුවන් අපි කොච්චර වටින දේවල් පෞගේ කාලේ වෙන මඟ හැරගෙන හිටියද. දැන් අපිට අලුත් දෙයක් ලැබෙනවා. ඒ නිසා අපි වෙනසක් වෙන්න තීරණයක් ගන්න ඕන අවුරුද්දක් හැටියට තමයි මම මේක දකින්නේ. හොඳයි දේවගත්තුමනි, බොහොම අපූර්ව කාරණාවන් කිහිපයක් එතුමාගේ මුඛයෙන් නික්මුණා. බඩගිනි අයෙකු සොයා කෑම ටිකක් සපයා දුනහොත් ජේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි. වතුර තිබහ කෙනෙකුත් දෙන විට බඳුනක් පෑන් දුනහොත් ජේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි. හිමිහට සේවය නම් අනුනට සේවයමයි සදා දිවිය ඔවුනට හිමි බැව් ජේසුස් හිමි පවසයි. මගේ ප්‍රේමවන්තයනි, අද දවසේ මේ කැරල් දේවමේයත් එක්ක එකතු වෙන ඔබට මම පුංචි අවවාදයක් එහෙමත් නැත්නම් ඔබට පුංචි අභියෝගයක් දෙන්න කැමතියි. ජේසුස් වෙනුවෙන් යමක් කරන්න ඔබට විශේෂ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ජේසුගේ උපත සිහි කරන්න. හොඳම විදිය තමයි ඔබත් එක්ක ඉන්න අසල්වාසියට උදව් කරන්න. ඔබේ යහපැත්තේ ඉන්න කෙනාට උදව් කරන්න. ඒක නිසා ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ නත්තල් කැරල් දේවමය සදා සහභාගී වූ සියලු දෙනාට, ඒ වගේම නරඹපු අපිට උදව් කරපු මේ කොවිඩ් තත්ත්වයේදී පවා හැම දෙයකින්ම අපිට උදව් කරපු උපකාර කරපු අපේ සභාවන් වල සියලුම ගී නායක මූලිකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රවීන්ද්‍ර දේවගත්තුනි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. අද දවසේ අපිත් එක්ක එකතු වීම ගැන අපි අපේ නත්තල් කැරල් දේවමේ අවසාන ගීතිකාව වෙත අපි යොමු වෙන්න යනවා. මම නැවතත් ඔබට මතක් කරනවා බඩගිනි අයෙකු සොයා කෑම ටිකක් සපයා දුනහොත් ජේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි. ඔබට ජේසු පීඨයි ලබන්නා වූ නත්තල ඔබ හැමතෙම සුවය සමාදානය ප්‍රේමය පිරුණා වූ සුන්දර යහපත් නත්තලක් වේවා. ජේසු පීඨයි. ශුද්ධවර ලෝක සුභාරංචියේ දෙවන පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 20 වෙනි පදය දක්වා. තවද එම පළාතෙහි එඬේරු රෑ යාමෙහි සිය බැටළුරැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. එවිට ස්වාමින් වහන්සේගේ දූතෙක් ඔවුන්ට දර්ශනය විය. ස්වාමින් වහන්සේගේ තේජස්ශ්‍රීය ඔවුන් සිසාරා බැබළුණි. ඔව්හු අතිශයින් බියපත් වූහ. එහෙත් දේවදූතයා ඔවුන්ට කතා කොට බිය නොවන්න. මෙන්න සකල ජනයා හට ඊතා ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක් නිසාද ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් ඔබහට දාවිද්ගේ නුවර අද උපන්නේය. රෙදිවලින් නොතා ගවෝරුවක බාවා සිටින බිලිඳෙක් ඔබට සම්බවන්නේය. එය ඔබට සලකුණක් යයි කීය. ඒ ඇසිල්ලෙහිම දේවදූතයා සමග ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින් අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමයද මෙහි පිට දේව ප්‍රසාදයද ලක් ජනයා අතර සාමයද වේවායි ගැවූහ. තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් සංගලොවට ගිය කල එඬේරු අපි වහාම බෙත්ලෙහෙමට ගොස් ස්වාමින් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමුයි ඔවුනොවුන් අතර කතා කරගත්හ. ඔව්හු යුහුව ගොස් මරියතුමීද ජෝසෙෆ්ද ගවෝරුවක සතපවා උන් බිලිඳාද දුටුවෝය. ඔව්හු ඒ දැක මේ දරුවා ගැන තමන්ට දන්වන ලද දේ පළ කළහ. ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූහ. ඒත් මරියතුමිය එකී සියල්ල සිද්ධි නිදන් කොට ඒවා මෙනෙහි කළාය. එඬේරුද තමන්ට දන්වන ලද ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින්ද ප්‍රශංසා කරමින්ද පෙරලා ගියහ. ආමෙන්.
පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ශිදාත්මන වහන්සේගේ සමාදානය